හරි හොඳයි. ළමයි අපි එතකොට දැන් ඔයගොල්ලන්ගේ පාඩමේ දවස් දෙකක් කරා නේද? හරිද? සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා. ඒකේ අද ළමයි පාඩම අද සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. තව කොටස් දෙකයි තියෙන්නේ කරන්න. අනුමාත්‍රකාව දාන්න සම චතුරාශ්‍ර සංඛ්‍යා. සම චතුරාශ්‍ර සංඛ්‍යා අපි ගිය සතියේ කරේ නෑ නේද ක්ලාස් එකේ? කරාද නෑනේ? සම චතුරාශ්‍ර සංඛ්‍යා. හරි ගිය සතියේ ක්ලාස් එකේ නවත්වපු තැනින් පටන් ගමු. අනුමාත්‍රකාව දාන්න සම චතුරාශ්‍ර සංඛ්‍යා. සම චතුරාශ්‍ර සංඛ්‍යා. ගිය සතියේ හිටියේ නැද්ද? රෙකෝඩින් එක ගිල්ලන් බැලුවද? ඔව් පේපර්ස් ළමයි කරාම මේ ෆොටෝස් ගහලා එවන්න ඕනේ. පේපර්ස්. හරි රෂි පේපර්ස් කරපු ළමයි මට ඒවල ෆොටෝස් හරි නැත්නම් පේපර් එක ගෙනත් දෙන්න ඕනේ බලලා දෙන්න. අඩුපාඩු හදලා දෙන්නම් එතකොට. හරි. ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නැත්නම් අනිවාර්යෙන් රෙකෝඩින් එක ගිල්ලන් බැලුවද කලින්? හරි ක්ලාස් එකේ හිටියේ නැත්නම් රෙකෝඩින් එක ගිල්ලන් බලන්න ඕන ළමයි ඈ. හරි හොඳයි. අනුමාත්‍රකාව දාන්න සම චතුරාශ්‍ර සංඛ්‍යා. ඉක්මන් කරන්න. හරි. දැන් මේක ළමයි ඔයගොල්ලෝ මීට කලින් අහලා නැහැ. සම දැන් අපි ඉගෙන ගත්තා ඉරට්ට සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා නේ, ප්‍රථමක සංඛ්‍යා, ඊට පස්සේ සංයුත සංඛ්‍යා ඉගෙන ගත්තා. දැන් මේ වෙද්දි ළමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තිනවා මේ පාඩමේ ඉරට්ට සංඛ්‍යා තමයි මුලින්ම ඉගෙන ගත්තේ. මොනවද ළමයි ඉරට්ට සංඛ්‍යා කියන්නේ? ආයෙ පොඩ්ඩක් මතක් කරමු. ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? හරියටම දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා නේ. මතකයි ඉරට්ට සංඛ්‍යා? පුතාලා ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? දෙකෙන් හරියටම බෙදෙන සංඛ්‍යා. ඔව් උදාහරණ මොනවද? ටක් ගාලා කියන්නේ ඉරට්ට සංඛ්‍යා. කුඩාම අපි ඉරට්ට සංඛ්‍යාව ගත්තොත් බිංදුවෙන් පටන් ගන්න නේ. ඔව් 0 2 මේ මතකයිනේ 4 6 8 10 නේ. හරි 12 ඉප්පෙලිය 14 16 නේ 18 ඉරට්ට සංඛ්‍යා. මතකයි. ඔව්. ඊට පස්සේ ඉගෙන ගත්ත ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ ළමයි දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන සංඛ්‍යානේ. හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඔව් දැන් අර සංඛ්‍යා ටික ඉරට්ටේ වුණාම අනිත් සංඛ්‍යා ටික තමයි ඔත්තේ වෙන්නේ නේ. මොනවද ඉන්නේ? 1 3 5 7 9 11 ඔහොම තිප්පෙලිය. නේ මතකයි. ඔව් ඊට පස්සේ ඔය ගිය සතියේ නෙමෙයි කලින් සතියේනේ ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ඉගෙන ගත්තා. ගිය සතියේ අපි පන්ති ඉගෙන ගත්තා. ඔයගොල්ලන්ට මතකයි ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගත්තා ගිය සතියේ. ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගත්තානේ. ඔව්. ප්‍රථමක සංඛ්‍යා අනිත් එක මොනවාද? සංයුත සංඛ්‍යා. මතකයිද? මේ පාඩමේ දැන් මේ වෙද්දි දවස් දෙකක් කරානේ පාඩම. නේ මේ පාඩමේ අපි ඉගෙන ගත්ත ඔව් මේ පාඩමේ ඉගෙන ගත්ත දවස් දෙකක් මම පාඩම කරා. අද තුන්වෙනි දවසනේ. අදින් පාඩම ඉවරයි ඈ. 14 පාඩම අද ඉවර වෙනවා. එතකොට මේ වෙනකන් අපි කලින් දවස් දෙකේ ඉගෙන ගත්ත ඒවා මතක තියෙන්නත් ඕනේ. ඉරට්ට සංඛ්‍යා ඉගෙන ගත්තා, ඔත්ත සංඛ්‍යා ඉගෙන ගත්තා. ඊට පස්සේ ගිය සතියේ ප්‍රථමක සංඛ්‍යා, සංයුත සංඛ්‍යා ඉගෙන ගත්තා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකිනුයි එම සංඛ්‍යාවෙනුයි විතරක් බෙදෙන සංඛ්‍යා. නේද? හරි මොනවද එන්නේ? 2 3 5 7 11 නේ 13 තිප්පෙලිය. මේ සංඛ්‍යා ළමයි ගත්තොත් එකෙන් බෙදෙනවා සහ එයාගෙන් බෙදෙනවා. වෙන ඒ වලින් බෙදෙන්නේ නැහැ නේ. දෙක ගත්තොත් එකිනුයි දෙකිනුයි විතරයි බෙදෙන්නේ. තුන ගත්තොත් එකෙන් බෙදෙනවා තුන තුනෙන් බෙදෙනවා. වෙන ඒ වලින් බෙදෙන්න බෑ. පහ ගත්තොත් එකෙන් බෙදෙනවා පහෙන් බෙදෙනවා. වෙන ඒ වලින් බෙදෙන්නේ නැහැ. හත ගත්තොත් එකෙන් හතෙන් විතරයි. 11 එකෙන් 11න් විතරයි බෙදෙන්නේ. තේරෙනවනේ? ඔන්න ප්‍රථමද. සංයුත සංඛ්‍යා කියන්නේ ඈ ඒ කියන්නේ මේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකයි තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යාවක් නම් සාධක
දෙකක් විතරයි තියෙන්නේ මතකයිනේ. ඔව් සාධක දෙකයි කියන්නේ මෙයාලව බෙදෙන්නේ මේ එකිනුයි එම සංඛ්‍යාවලුයි විතරයි. නේ සාධක දෙකයි. සංයුත සංඛ්‍යාවක ළමයි සාධක දෙකකට වඩා වැඩිපුර තියෙනවා. සංයුත සංඛ්‍යා කියන්නේ එකිනුත් බෙදෙනවා එම සංඛ්‍යාවනුත් බෙදලා තවත් සංඛ්‍යා වලින් බෙදෙන්න ඕනේ. මොනවාද? උදාහරණ ගත්තොත් ඔව් 4. දැන් 4 ගත්තොත් එකෙන් බෙදෙනවා 4 4ෙන් බෙදෙනවා 4 2ෙන් බෙදෙනවා. සාධක තුනක් තියෙනවා. ආයි කීයද? 6. එකෙන් බෙදෙනවා අන්න දෙකෙන් බෙදෙනවා 6 3ෙන් බෙදෙනවා 6 6ෙන් බෙදෙනවා. සාධක හතරක් තියෙනවා. මතකයිද? ටක් ගාලා මතක් කරගන්න. ඊට පස්සේ කීයද ආවේ? 1 4 එක නෑ එක සංයුතත් නෙමෙයි ප්‍රථමගත නෙමෙයි. එක බෙදෙන්නේ එකකින් විතරයිනේ නේ. එක සංයුත සංඛ්‍යාවකුත් නෙමෙයි එක ප්‍රථමක සංඛ්‍යාවකුත් නෙමෙයි ළමයි. මොකද හේතුව ළමයි එක ගත්තොත් එක බෙදෙන්නේ එකකින් විතරයිනේ. එක ප්‍රථමගත නෙමෙයි එක සංයුතත් නෙමෙයි. මෙන්න ප්‍රථමක සංඛ්‍යා මෙන්න සංයුත සංඛ්‍යා 4 6 කියන්න බලන්න. ඔව් 8 හොඳයි 8 මේ ඔලිව ගිය සතියේ 9 10 නේ 12 ඔන්න තිප්පේලියක්. හරි ටිකක් මතක් කරගන්න ඕනේ ඒවා හරිද? ඉක්මන් කරන්න. ඒ ටික ඉස්සෙල්ලා බලන්න මතකද කියලා හැමෝටම. හරි නෑ ලියන්න බෑ මම පොඩ්ඩක් මතක් කරා මේ කලින් කරපුවා ලියන්න එපා දැන් මේ ටික මතකද බලන්න හැමෝටම මතකද මේ කලින් කරපුවා මතකයි හරි ඊට අට සංඛ්‍යා ඇහුවොත් මොනවද ටක් ගාලා කියා ගන්න ඕනේ 0 2 4 6 8 10 12 දිගටම කිව්ව හැකි ඔත්තේ සංඛ්‍යා ඇහුවොත් 1 3 5 7 9 11 දිගටම කියන්න පුළුවන් පුළුවන් හැමෝටම ප්‍රථමක සංඛ්‍යා ඇහුවොත් නේ 2 3 5 7 11 13 ඔහම ප්‍රථමක සංඛ්‍යා කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සංයුත සංඛ්‍යා ඇහුවොත් 4 6 නේ 8 9 10 12 හරි 14 15 ඔහම කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. දැන් අපි ඔතනින් පස්සේ ළමයි දැන් අපි සංඛ්‍යා වර්ග ඉගෙන ගත්තා 1යි 2යි 3යි 4 වර්ගයක් ඉගෙනගෙන තියෙනවානේ. ඔව් මෙන්න ළමයි පස්වෙනි වර්ගය. මොනවාද? සම චතුරාර්ය සංඛ්‍යා. හරි. මාතෘකාව දාන්න සම චතුරාර්ය සංඛ්‍යා සම චතුරාර්ය සංඛ්‍යා සම චතුරාර්ය සංඛ්‍යා මාතෘකාව දැම්මද ඉක්මන් කරන්න හරි දැන් හොඳට අහගන්න හරි දැන් සම චතුරාර්ය සංඛ්‍යා කියන්නේ මෙන්න මෙහෙම දැන් අපි ඉගෙන ගන්න හදන්නේ සම චතුරාර්ය සංඛ්‍යා ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා අහගන්නකො ඉස්සෙල්ලාම ඔව් එතකොට අපි ගත්තොත් ළමයි දැන් අපි සංඛ්‍යාවක් අපිට ඕන නම් මේ තිත් මගින් නිරූපණය කරන්න පුළුවන් උදාහරණයක් හිතන්නකෝ දැන් අපි ගත්තොත් මෙන්න සංඛ්‍යා කීපයක් බලාගන්න හොඳට බලාගන්න මාතෘකාව දැම්මානේ හරි මම පොඩ්ඩක් මකන්න ඊට ඕනින්ද දැන් අපි ගත්තොත් 1 කියන සංඛ්‍යාව 1
නේ එක කියන සංඛ්‍යාවට ළමයි අපිට තිත් එකක් දාලා නිරූපණය කරන්න පුළුවන්. තිත් හරි බෝල හරි මෙන්න. හරි. ඔන්න එක කියන සංඛ්‍යාව. නේ? හරි තිතක් හරි බෝලයක් හරි යන්නේ බෝල එකයි. එකට. නැත්නම් තිත්. දෙක කියන සංඛ්‍යාවට බෝල දෙකක් අඳින්න ඕනේ නේ. මෙන්න. හරි තිත් නම් දෙකක් තියන්න ඕනේ බෝල නම් දෙකයි. තුන කියන සංඛ්‍යාව නේ. තුන කියන සංඛ්‍යාව මට මෙන්න මේ වගේ ඔන්න බෝල තුනකින් කොහොම නිරූපණය කරන්න පුළුවන්. හරිද බලන්න. හරි. ඊට පස්සේ හතර කියන සංඛ්‍යාව බෝල හතරක්. තිත් හතරක්. 1 2 3යි 4යි. පහ කියන සංඛ්‍යාව නේ බෝල පහක්. 1 2 3යි 4යි 5යි. හරි ඔන්න බලන්න. 6 කියන සංඛ්‍යාව බෝල 1 2 3යි 4යි 5යි 6යි. හරි බෝල 6යි. 7 කියන සංඛ්‍යාව ගත්තත් ඉතින් බෝල 7ක් අඳින්න එහෙම රටාවක් නම් පේන්නේ නැහැ. බෝල 7ක්. හරි බලන්න. හරි 8. හරි 8 ගත්තොත් මේ බෝල 8ක් අපිට නිකන් ඕන මේ වගේ එන්න හැකි බෝල 8. 9 9 කියන සංඛ්‍යාව ගත්තොත් බෝල 9ක් නේ. ඔව් බෝල මම 3 පේලි 3ක් හන්දොත් හරිද බලන්න. තේරෙනවද? 9. ඔව්. ඊට පස්සේ 10 හොඳට බලා ගන්න. 10ට බෝල 10ක් අඳින්න ඕනේ. ඔව්. නැත්නම් තිත් 10ක් අඳින්න වෙනවා. හරි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැකද? නේද? ඔව්. ඒ වගේ අපිට 11 12ම ඇඳ යන්න පුළුවන් නේ. හරිද? බෝල ගාන හරි තිත් ගාන හරි කොහොම ඇඳ හැකි. ඉතින් ඔහම ඇඳාම ළමයි අපි සංඛ්‍යාවක් මේ වගේ 30 තිත් සටහනකින් නැත්නම් බෝල සටහනකින් නේද? ඔව් සංඛ්‍යාවක් කොහොම තිත් මගින් නිරූපණය කරාට පස්සේ අපිට නිකන් එක එක හැඩතල පේනවා. මට කියන්න නිකන් මෙතන තියෙන ඒ වලින් පේන හැඩතල මොනවද? කිසියම් සංඛ්‍යාවක් ඔය වගේ තිත් වලින් පුතාලා බෝල වලින් නිරූපණය කරාම අපිට උතන නිකන් හැඩතල එහෙම පේනවා. මොනවද පේන හැඩතල? ඈ? ඔව් සමහර ඒවල නිකන් අපිට පේනවා නිකන් කොටු. සම චතුරාශ්‍ර පේනවා. හොඳයි. ඔව්. සමහර හැඩතල මේකේ පේනවා. සම චතුරාශ්‍ර වගේ පේන ඒවා නිකන් මම ඕන්න පෙන්නන්නම් අන්තිමට. සමහර ඒවල නිකන් උදික් අතර ඍජු කෝණාශ්‍ර වගේ පේන ඒවත් තියෙනවා. ඍජු කෝණාශ්‍ර පේනවා. පේනවද බලන්න ඕගොල්ලන්ට මේවල? ඍජු කෝණාශ්‍ර වගේ ඒවා පේනවා. තව මොනවද පේන්නේ? ත්‍රිකෝණ එහෙමත් පේනවා. ත්‍රිකෝණ වගේ ඒවාත් පේනවා. හැඩතල පේනවද? ඔව්. දැන් මෙතන නිකන් අපි ගත්තොත් දැන් 1 කියන සංඛ්‍යාවට බෝල 1යිනේ. ඕකේ අපිට නිකන් ළමයි කොටුවක් වගේ පේනවා. මේ කොටුවක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම 1 කියන සංඛ්‍යාවට ඕන නම් අපිට බෝලයක් එක තිතක් හින්දා ත්‍රිකෝණයක් වුණත් මෙතන ගන්න පුළුවන් මෙන්න. ත්‍රිකෝණයක් වුණත් මේකේ ගන්න පුළුවන්. පේනවද? ඔව්. 2 කියන එකේ නම් ළමයි ගෙලින්ම ඍජු කෝණාශ්‍රයක් තමයි එන්නේ. 3 කියන සංඛ්‍යාවේ නම් අපිට පේනවා ත්‍රිකෝණයක් එනවා හරියටම නේ. 4 කියන සංඛ්‍යාවේ සම චතුරාශ්‍රයක් එනවා. මම කියන එක බලන්න හරියට පේනවද කියලා? 5 ගත්තොත් එන්නේ ආයෙ මොකද්ද ඍජු කෝණාශ්‍රයක්. 6 කියන සංඛ්‍යාව බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ත්‍රිකෝණයක් ගන්න පුළුවන් නේ. තේරෙනවද? 7 ගත්තොත් ඍජු කෝණාශ්‍රයක්. 8 ගත්තත් ඍජු කෝණාශ්‍රයක්. අන්න 9 ගත්තොත් ළමයි සම චතුරාශ්‍රයක් එනවා නේද මේ? 9 සම චතුරාශ්‍රයක් ගන්න පුළුවන්. 10 තිත් 10යි නැත්නම් බෝල 10යි 10 ළමයි අන්න ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. ඔව් දැන් අපිට ළමයි ওই වගේ ඕනම සංඛ්‍යාවක් ඔය තිත් මගින් නැත්නම් බෝල මගින් නිරූපණය කරන්න පුළුවන් කියලා තේරෙනවද? හරි ඕනම සංඛ්‍යාවක්. හරි එකේ ඉඳන් 1 2 3 4 5 6 7 8 9 10 ආයි 11 12 ඔහම නේ තිත් මගින් බෝල මගින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට පුතාලා අපිට පේනවා මේවා නිරූපණය කරාම සංඛ්‍යාවක් තිත් සටහනකින් සංඛ්‍යාවක විශාලත්වය තිත් මගින් නැත්නම් බෝල මගින් නිරූපණය කරාම සම චතුරාශ්‍ර වලින් නේ සම චතුරාශ්‍ර අපිට අඳින්න පුළුවන් නම් ඒකේ සම චතුරාශ්‍ර වලින් නිරූපණය කරන්න පුළුවන් නම් නේද? ඔව් සම චතුරාශ්‍රාකාර විදියට තිත් මගින්
බෝල මගින් නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා මෙතන තියෙනවා. මට ටක් ගාලා කියන්න මොනවද ඒවා? තෝරලා ටක් ගාලා. සංඛ්‍යාවක් තිත් මගින් නිරූපණය කරලා සම චතුරාශ්‍ර අඳින්න පුළුවන් සංඛ්‍යා අපිට හම්බ වුණා. පේනවද? සම චතුරාශ්‍ර අඳින්න පුළුවන් සංඛ්‍යා මෙතන අපිට හම්බ වුණා. නේ? ඔව්. මොනවද මේ සංඛ්‍යා? කියන්නේ. සංඛ්‍යාවක් තිත් මගින් හරි බෝල මගින් හරි නිරූපණය කරාට පස්සේ අපිට මෙතන පේනවා මම ඇඳලත් පෙන්නුවා සම චතුරාශ්‍ර මගින් නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා. මොනවද? ඕ යශෝදා නෙත්මි තෙනුරි හොඳයි. ඔව්. අනිත් කට්ටියත් කියන්න බලන්න. සංඛ්‍යාවක් තිත් සටහනකින් නිරූපණය කරාම හරියටම සම චතුරාශ්‍ර අඳින්න පුළුවන් සංඛ්‍යා මෙතන අපිට හම්බ වුණා. ඒ වගේම ත්‍රිකෝණ අඳින්න පුළුවන් සංඛ්‍යා හම්බ වුණා. ඍජු කෝණාශ්‍ර අඳින්න පුළුවන් සංඛ්‍යා හම්බ වුණා. නේද? අන්න. අපි මං අහනවා සම චතුරාශ්‍ර මගින් පෙන්වන්න පුළුවන් සංඛ්‍යා මොනවද? ඔව් 1. හොඳයි. 1 හරි. ඊට පස්සේ අසිදු 4. ඔව් ඊළඟට 4. ඔව් මේ 4ෙත් අපිට සම චතුරාශ්‍රයක් ඇඳ හැකි 4 බෝල 4ක් ඇඳලා තිත් 4ක් තිබ්බා සම චතුරාශ්‍රයක් ඇඳ හැකි. එකටත් පුළුවන්. 4. ඊට පස්සේ 6 බෑ 6ට බෑ ළමයි. 6ට සම චතුරාශ්‍රයක් නෙමෙයි එන්නේ ත්‍රිකෝණයක් එන්නේ. 9 හොඳයි 9. ඔව් ඊට පස්සේ ආයි කීය හම්බ වෙයිද? කල්පනා කරලා කියන්න ඊළඟට හම්බ වෙන්නේ කීයද? 1 ගත්තොත් බෝල 1යි. 4 ගත්තොත් බෝල 2 පේලි 2යි. 1 ගත්තොත් බෝල 1 පේලි 1යි. 1 පේලි 1යි. ඊට පස්සේ හම්බ වුණේ 4 කියන්නේ බෝල 2 පේලි 2යි. 2 2ක් 4යි. ඊට පස්සේ 9 බෝල 3 පේලි 3යි. රටාවක් තියෙනවා. ඊට පස්සේ ළමයි කීයද එන්නේ? මොන লীලා වෙන්නන්නද මේ? 1 ගත්තොත් ළමයි බෝල 1 පේලි 1යි. එක් වරක් 1. ඊට පස්සේ 4නේ හම්බුනේ 4 ගත්තොත් බෝල 2 පේලි 2යි. බෝල 4යි. ඊට පස්සේ 9 දෙන්නේ සම චතුරාශ්‍ර සංඛ්‍යා. ඔව් 9 ගත්තොත් 8 එන්නේ නැහැ. 8 ඉන්නේ ඍජු කෝණාශ්‍රේව 8 ඉන්නේ නැහැ. හරිද? පොඩක් කතාවක් බලන්න මේ 9 කියන්නේ 3 පේලි 3යි. ඊට පස්සේ මට කියන්න 4 ඒව 4ක් නේ දෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද? 4 වරක් 4 16 නේ දෙන්න ඕනේ 16. බෝල 16ක් ඇඳලා සම චතුරාශ්‍රයක් ඇඳ හැකි. ඇයි 4 පේලි 4ක් නේ. ඊට පස්සේ ළමයි කීය දෙන්නේ? 5 පේලි 5ක්. බෝල 5 පේලි 5ක් කියන්නේ කීයද? 5 වරක් 5 25යි. අන්න අපිට ළමයි මෙන්න මේ වගේ සංඛ්‍යා හම්බ වෙනවා 1 4 9 16 25 මං ක්‍රමවත් දාලා පිටේලියක් දාන්නම්. නේද? ඔව්. මෙන්න මේ සංඛ්‍යා වලට අපි කියනවා සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා. හරිද? අහගන්න ඉස්සෙල්ලාම හොඳට. හරිද? දැන් ළමයි අපි සංඛ්‍යාවක් බෝල මගින් නැත්තම් තිත් සටහනකින් සංඛ්‍යාවක් එයාගේ විශාලත්වයට ගැලපෙන තිත් මගින් බෝල මගින් නිරූපණය කරාට පස්සේ අපිට විවිධ හැඩතල අඳින්න පුළුවන්. නේද? ඒ බෝල මැදි වන විදියට විවිධ හැඩතල අඳින්න පුළුවන්. සමහර ඒවල සම චතුරාශ්‍රයෙන් දැහැකි, සමහර ඒවල ත්‍රිකෝණයෙන් දැහැකි, සමහර ඒවල ඍජු කෝණාශ්‍රයෙන් දැහැකිනේ. ඔව්. එතකොට අපිට සංඛ්‍යාවක් තිත් සටහනකින් නිරූපණය කරලා සම චතුරාශ්‍රය ඇඳලා පෙන්වන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා නම් ඒවට අපි කියනවා මොන සංඛ්‍යා කියලාද? සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා. තේරෙනවද? සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා කියනවා. හොඳයි. දැන් මාතෘකාව දැම්මනේ. කියන්න මෙහෙම. කියන්න සංඛ්‍යාවක් මම කියන එක ලියන්න. සංඛ්‍යාවක් තිත් සටහනකින් නිරූපණය කර සංඛ්‍යාවක් තිත් සටහනකින්
නිරූපණය කර එය වටා සමචතුරස්‍ර ඇඳිය හැකි නම් එය වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් එය වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් ඒ වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් ඒ වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් එම සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලෙස එම සංඛ්‍යාව සංඛ්‍යාවක් 38කින් නිරූපණය කර එය වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් ඒ වටා සමචතුරස්‍රයක් ඇඳිය හැකි නම් එය සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. එය සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. එය සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. ලියවද හැමෝම? එය සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. හරිනේ. හොඳයි. අපි දැන් ඕවා අඳිමු ඈ. ඔව් අපිට දැන් හම්බුණා සමචතුරස්‍ර සංඛ්‍යා. මොනවාද? එකක් තමයි පළවෙනි එක. ඔව් අංක 1 ඉලක්කම 1. සමචතුරස්‍ර සංඛ්‍යාවක් ටක් ගාලා මාත් එක්ක මෙහෙම ලියලා එක බෝලයක් ඇඳලා ඉස්සරහෙන් ඉක්මන් කරන්න. එකට එක බෝලයක් නැත්තම් තිතක් නේ. ඔව්. තිත් කිව්වට බෝල තමයි අපි අඳින්නේ ඈ. හරි තිත් තිබ්බහම පේන්නේ නැහැ නේ බෝල අඳින්න. හරි. බෝලයක් අඳින්න ටක් ගාලා පාඩ කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ අර කොටුවක එක මේ බෝලයක් අඳින්න තිතක් වගේ ගන්න බෝලේ. වෙන ළමයි එකට බෝල එකයිනේ. හරි. බෝල එකක් ඇඳලා ඔන්න සමචතුරස්‍රයක් ඇඳ හැකිනේ. ළමයි මට කියන්න එහෙනම් කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? ඈ? කීයද? 1. ඔව් අපිට හම්බවන සමචතුරස්‍ර සංඛ්‍යාව වලින් කුඩාම එක 1. ඊට පස්සේ ආයෙ අපිට හම්බුනේ 4. ඔව්. ඊට පස්සේ 4 ළමයි එකක් ගාලා. බෝල 4ක් අඳින්න. බෝල 4ක්. කොටුවක එක බෝලයක් අඳින්න. කියන්නේ බෝල. බෝල 4ක්. ඇඳ හැකිනේ සමචතුරස්‍රයක් හරියට උන්නේ. කොහොම අඳින්න සමචතුරස්‍රේ? බෝල 4 ඇඳලා හරි. ඊට පස්සේ ඕ 9 හොඳයි. ඊට පස්සේ 9 හම්බුනේ. ඔන්න ඕක තමයි සමචතුරස්‍ර සංඛ්‍යාව. 9. බෝල 9ක් අඳින්න. බෝල එතකොට 9 ළමයි ඇඳ හැකි 9 නේද? බෝල 9 3 පේලි 3ක් එන්න අඳින්න. 3 පේලි 3ක්. එතකොට හරි. 9 තමයි එන්නේ. සමචතුරස්‍රයක් එනවා හරියටම නේ ඔය. හරි. ඊට පස්සේ කීයද ආවේ? 3 පේලි 3යි. ඊට පස්සේ 4 පේලි 4ක්. 16. 16 ගත්තොත් ළමයි බෝල 4 පේලි 4ක් එනවා. තකලා දින්නේ 4 පේලි 4ක් තමයි බෝල හරිනේ 16ක් 16ක්. ඊට පස්සේ 5 පේලි 5ක් ඊට පස්සේ රටාවක් තියෙනවා මේකේ මතක තියාගන්න පුළුවන්. අන්න 5 වරක් 5 25යි. ඊට පස්සේ හම්බ වෙන්නේ 25.
බෝල පහේ පේලි පහක්. අපි ඔක්කොම අරින්නේ නැහැ දැන්. මේ මුල ටික විතරක් යනවාම ඇති ඈ. බෝල ළමයි පහේ පේලි පහක් එන්න ඕනේ. පහේව පහක් ඈ. කොටෝ එක බෝලේ ගන්න යන්න නම් හරි මේක. හරි පහේ පේලි පහක් ඔන්න ළමයි සමචතුරාශ්‍රයක් ඇඳ හැකි. හරියටමනේ. ඔව්. උතනින් පස්සේ තවත් තියෙනවා අපි අඳින්න යන්නේ නැහැ ඔක්කොම. මෙතන රටාවක් තියෙනවා අපි පොඩ්ඩක් ඒක ඉස්සරහින් ලියාගමුනේ. දැන් පළවෙනි සමචතුරාශ්‍ර සංඛ්‍යාව 1නේ. තමයි 1 කියන්නේ බෝල එකේ පේලි එකයිනේ. ඒ කියන්නේ 1 කියන්නේ එක් වරක් එකනේ. ඊට පස්සේ හම්බුනේ 4නේ. 4 කියන්නේ බෝල දෙකේ පේලි දෙකක් තියෙනවා. බෝල දෙකේ පේලි දෙකයි. පේලි නේ. පේලි එකයි පේලි දෙකයි දෙක වැඩි කිරීම දෙක. දෙවරක් දෙක 4යි. 9 කියන්නේ බෝල තුනේ පේලි තුනක් තියෙනවනේ. බෝල තුනක් තියෙන පේලි තුනක් තියෙනවා. 3 වරක් 3 හරි 9යි. ඊට පස්සේ 16 කියන්නේ ළමයි බෝල හතරක් තියෙන පේලි හතරක් තියෙනවානේ. 4 වරක් 4. 4 වරක් 4 බෝල 4 පේලි හතරක් තියෙනවා. ඊට පස්සේ 25 නේ හම්බුනේ. 25 කියන්නේ බෝල පහක් තියෙන පේලි පහේව පහක් තියෙනවා. 5 වරක් 5 25යි. මේකේ රටාවක් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. සමචතුරාශ්‍ර සංඛ්‍යා. මේවට අපි කියන්නේ සමචතුරාශ්‍ර සංඛ්‍යා කියලා. හරි. මෙන්න මේ සංඛ්‍යා වලට අපි කියන්නේ ළමයි සමචතුරාශ්‍ර සංඛ්‍යා කියලා. මොනවද? සමචතුරාශ්‍ර සංඛ්‍යා. සමචතුරාශ්‍ර සංඛ්‍යා. හොඳයි. එකක් ගාලා මේ වගේ මෙහෙම ඉස්සරහට ලියන්න. ඊට පස්සේ අපි වෙනම ওই ටික ලියාගමු ආයි සංඛ්‍යා ටික පිළිවෙලට. ඉක්මන් කරන්න. ඉක්මනට බෝලා වදින්න. ඉවරද? ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. හරිද? ඉවරයි. හැමෝම ඉවරද මේ ටික ලියලා මේ වගේ සමචතුරාශ්‍රත් අඳින්න ඕනේ බෝල මැදි වන විදියට. ඉවරයි. හරි ඔය ටික ඉවර ළමයි අපි සමචතුරාශ්‍ර සංඛ්‍යා ටික කොට ලියාගෙන යමු බලන්න. හරි.
මට කියන්න දැන් ඔතනින් පස්සේ තමයි අපිට ආයි කීයද හම්බ වෙන්නේ. ටක් ගාලා කියන්න පුළුවන්ද? ඔව්. ලේසි. කොහොමද කියන්නේ? දැන් හරි 5 පේලි 5යි. ඊට පස්සේ බලන්න මේ රටාව මේ එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. අර ලේසි. තුන් වරක් 3 අන්න 9යි. හතර වරක් 4 අන්න 16යි. පස් වරක් 5 අන්න 25යි. ඊට පස්සේ කීයද එන්නේ? ඊට පස්සේ අපිට හම්බ වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? අපි සමචතුරස්‍ර සංඛ්‍යා ටික ලියාගෙන ගියොත් නේ. හරි මම මෙතන දැන් ලිව්වා 1 4 9 16 25. ඊට පස්සේ ළමයි දැන් 5 වරක් 5 හරිනේ 25යිනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අන්න 6 වරක් 6 කීයද? 6 වරක් 6 30යිද 36යිද? 6 වරක් 6 ඔව් අන්න ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 6 වරක් 6 36යි. ඔයගොල්ලෝ ලියන්න මම පොඩ්ඩක් කියන්නම් මේ අමතර දෙයක් කියන්නේ. ඊට පස්සේ ළමයි ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව ගත්තා 7 වරක් 7 නේ දෙන්න ඕනේ මේ රටාවක් තියෙන 7 වරක් 7 කීයද? ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව පුතේ 7 වරක් 7 නෙන්න ඕනේ 7 වරක් 7 චක්‍රේ පුළුවන් වෙන්න ඕනේ 7 වරක් 7 40 කීයද? 7 වරක් 7 49යි. හොඳයි 49යි හරි. ඔන්න ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාවත් හොයාගත්තා. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 8 වරක් 8 නේ දෙන්න ඕනේ මේ රටාව මතක තියාගන්න වෙන රටාව මේ 8 වරක් 8 නේ නෑ නේද ලියන්න යන්න එපා මම කිව්වේ මෙන්න මේ ටික විතරයි ඊළාම ලියන්න කිව්වේ මේ ටික ලියලා නවත්තන්න මම මේ කියන්නේ ඊට පස්සේ එන සමචතුරස්‍ර සංඛ්‍යා ටික 8 වරක් 8 ඕ 64යි හොඳයි චක්‍රේ මතක තියෙන්න ඕනේ ඊට පස්සේ ළමයි එන්නේ 9 වරක් 9 නේ ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 9 වරක් 9 වෙනුරි කීයද 81යි ඔව් ඊට පස්සේ ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 10 වරක් 10යි අන්න ලේසි කීයද ඔන්න බෝල 100යි බෝල 100ක් ඇඳලා සමචතුරස්‍රයක් ඇඳ හැකි බෝල 81ක් ඇඳලත් සමචතුරස්‍රයක් ඇඳ හැකි බෝල 64ක් ඇඳලා සමචතුරස්‍රයක් ඇඳ හැකි බෝල 49ක් ඇඳලා සමචතුරස්‍රයක් ඇඳ හැකි බෝල 36ක් ඇඳලා සමචතුරස්‍රයක් ඇඳ හැකි ඊට පස්සේ කීයද එන්නේ 11 වරක් 11 කියන්න බලන්න 11 වරක් 11 121යි නේ 11 වරක් 11 මතක නැහැ චක්‍රේ පුළුවන් වෙන්න ඕන 12 වරක් දක්වා 12 වරක් 12 ඊළඟ එක අන්න කීයද 12 වරක් 12 මතක නැහැ 100 කො 40 කො මතක නැහැ ඉතින් ඔය 12 වරක් 12 චක්‍රේ මතක නැහැ පාඩම් කරගන්න ඕනේ 12 වරක් 12 140 හොඳයි 4යි හරි ඔය වගේ තව දිගටම 13 වරක් 13 එහෙම ඕනේ නැහැ දැන් හරිද 14 වරක් 14 හරි පුළුවන් නේ ඔන්න ළමයි අපිට හම්බ වන සමචතුරස්‍ර සංඛ්‍යා මට කියන්නේ මේ ටික දැන් ලියලා ඉවරද ඔය ටික ලියලා ඉවරද ලියලා ඉවරයි ඒක ඉවරලා ළමයි ඊට පස්සේ මේ ටික ලියාගන්න ඔහොම යටින් මේක යටින් බෝලා අදින්න යන්න එපා ඔය බෝලා අදින්න බෑනේ මෙච්චර ප්‍රමාණ උතනින් පස්සේනේ ආයි බෝල 36ක් අදින්න ඕනේ ඊට පස්සේ ආයි බෝල 49ක් වෙලා යනවනේ එහෙම ඕනේ නැහැ බෝලා අදින්න නැතුව අපි ඔතනින් පස්සේ එන සමචතුරස්‍ර සංඛ්‍යා ටික තමයි මෙන්න 36 49 64 81 100 121 144 බෝලා අදින්න යන්න එපා දැන් කියන එක පුතා ඇහෙනවද හැමෝටම ඇහෙනවද නැද්ද පැහැදිලිව කියන එක පැහැදිලිව ඇහෙනවද නැද්ද ඇහෙනවද නැද්ද කියන එක පැහැදිලිව ඇහෙනවා අනිත් ළමයිට ඇහෙනවද ඇහෙනවා තෙන්රුවේ ඇහෙන්නේ නැද්ද ඔයාලට ඒ කියන්නේ පොඩක් සිග්නල් අඩු වෙලා ඇති චුට්ටක් බලන්න ආයේ පොඩක් සිග්නල් අඩු වෙලා ඇති ඒකයි ඇහෙන්නේ නැත්තේ නේ හරි හොඳයි අනිත් කට්ට ඇහෙනව නේද එහෙනම් මෙතන ගැටලුවක් නෙමෙයි හොඳයි හරි දැන් මෙන්න මේ ටික ලියලා ඉවර ළමයි ටික ඔක්කොම ඉවරයිද මේ ටික ලියලා මෙහෙම තිතුත් ඇඳලා මේ ටික ඉවරයිද හරි ඉවර ළමයි මෙතනින් යටින් යටට ලියාගෙන යන්න මෙන්න මේ ටික ඉඩ මදි නම් එහා පැත්තේ පිටුවේ හරි ලියන්න බෝලා අදින්න එපා ආයෙ උතනින් පස්සේ ඉතින් මෙච්චර බෝලා අදින්න බෑනේ වෙලා යනවන්නේ ඔව් මේක නවත්තුවා නම් ඔතනින් යටින් යටට මෙන්න මේ ටික ලියාගෙන යන්න දැන් අපිට හම්බ වෙන සමචතුරස්‍ර සංඛ්‍යා ගත්තොත් කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාව 1 1 4 9 16 25 ඊට පස්සේ
36 49 64 81 100 121 144 ඔය තවත් හම්බ වෙනවා තවත් දිගට තියෙනවා සමචතුරස්‍ර සංඛ්‍යා හරි ලියවද හැමෝම ඉවරද හරි දැන් අපිට හම්බ වෙන සමචතුරස්‍ර සංඛ්‍යා ටික මම පොඩ්ඩක් ලියන්නම් එක දිගට කොහොම සමචතුරස්‍ර සංඛ්‍යා ටිකක් අපි ලියාගමු ඒ ටික ආයේ මේකත් ඉවර කරලා සමචතුරස්‍ර සංඛ්‍යා ටික ඔහොම පොඩියට ඕනනම් මේක සමචතුරස්‍ර සංඛ්‍යා කියලා දාලා අපි ලියාගමු නේද කොහමද ඔව් කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාව 1 නේද 1 හරි වරක් දෙක 1යි ඊට පස්සේ දෙවරක් දෙක 4යි 4යි ඊට පස්සේ තුන් වරක් 3 කව කියන මාත් එක්ක තුන් වරක් 3 ඈ ඊට පස්සේ සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද හම්බ වෙන්නේ තුන් වරක් 3 කො 9යි මාත් එක්ක කියන්න පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව එක් වරක් 1 කීයද 1යි කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාව ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව දෙවරක් දෙක 4යි ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව හම්බ වෙන්නේ තුන් වරක් 3 9යි ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 4 වරක් 4 16යි ඊළඟ එක 5 වරක් 5 25යි ඊළඟ එක 6 වරක් 6 36යි ඊළඟ එක 7 වරක් 7 49යි ඊළඟ එක 8 වරක් 8 64යි චක්‍රේ පුළුවන් වෙන්න ඕනේ ඊළඟ එක 9 වරක් 9 81යි ඊළඟ එක 10 වරක් 10 100යි ඊළඟ එක 11 වරක් 11 121යි ඊළඟ එක 12 වරක් 12 144යි ඔව් දැන් ලියන්න ඕනේ මේක හරි පිටේ ලියක් දාන්න අව දිගටම තියෙනවා ඔය ටික විතරක් මතක තියාගත්තත් දැනට ඇති තියාගන්න හැමෝම හරි මේක ලියලා ඉවරද මේ ටික ඕක ඉවර ළමයි ඕක යටි සමචතුරස්‍ර සංඛ්‍යා කියලා මෙහෙම ලියාගෙන යන්නද සමාදලා ලියන්න දිගින් දිගටම ලියාගෙන යන්න මෙහි ඊට මදි වුණොත් රූලේ ඊළඟ රූලේ යටින් ආයෙ ලියාගෙන යන්න ඉක්මන් කරන්න මේකෙන් පස්සේ අර ලියුණා හරි ඔන්න ළමයි අපි සමචතුරස්‍ර සංඛ්‍යා දැන් ඉගෙනගෙන ඉවරයි අපිට හම්බ වන සමචතුරස්‍ර සංඛ්‍යා ඉවරද හරිද ලියන්න රශී උත්මන් කරන්න ප්‍රබෝධ හරි නේද හරි කවීෂ ඉවරද දිනුක හරි ඉක්මන් කරන්න හංසනි ඉවරද පුතාලා නෙත්මි ඉවරයි තෙනුරි ඉවරයිද එහෙනම් දැන් මතක තියාගන්න ලේසි ළමයි සමචතුරස්‍ර සංඛ්‍යා කොහොමද මතක තියාගන්නේ මෙහෙමයි චක්‍රේනි හරි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ඇහුවොත් එක් වරක් 1 කීයද 1යි නේ ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව දෙවරක් 2 කීයද 4යි ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව රටාවක් තියෙන්නේ තුන් වරක් 3 කීයද 9යි ඊළඟ එක 4 වරක් 4 16යි ඊළඟ එක 5 වරක් 5 25යි පුළුවන් නේද ඊළඟ එක 6 වරක් 6 අන්න 36යි රටාවක් තියෙනවා මතක තියාගන්න ලේසි ඊළඟ එක 7 වරක් 7 49යි ඊළඟ එක 8 වරක් 8 64යි ඊළඟ එක 9 වරක් 9 81යි ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 10 වරක් 10 100යි ඔය වගේ දිගටම මේ තව අපිට ලියුව හැකිනේ පුළුවන්ද පුළුවන් නේ හැමෝටම අමාරු නෑ හරි නේද හොඳයි ඊළඟට ළමයි අපි එන්න හදන්නේ නේද ඔව් ත්‍රිකෝණ සංඛ්‍යා වලට නේද ත්‍රිකෝණ සංඛ්‍යා දැන් අනුමාත්‍රිකාව දාන්න ත්‍රිකෝණ සංඛ්‍යා අන්තිම එක ත්‍රිකෝණ සංඛ්‍යා කියලා මාතෘකාව දාන්න ත්‍රිකෝණ සංඛ්‍යා ඉක්මන් කරන්න අනුමාත්‍රිකාව ත්‍රිකෝණ සංඛ්‍යා හරි
ත්‍රිකෝණ සංඛ්‍යා කියලා මාතෘකාවක් දාන්න. දැන් මම ත්‍රිකෝණ සංඛ්‍යා මේකත් අර වගේම ලේසියි ඈ. හරි. එතකොට සංඛ්‍යාවක් අපි තිත් මගින් නැත්නම් බෝල මගින් නිරූපණය කරලා ඒ වටා ත්‍රිකෝණයක් ඇඳිය හැකි සංඛ්‍යාවක්. නේද? ත්‍රිකෝණ සංඛ්‍යා කියලා හඳුන්වනවා. ලියන්න මෙහෙම. ලියන්න අපි ඉස්සෙල්ලා ඔන්න පොඩක් ඉන්න බලා ගන්න. මාතෘකාව දැම්මද? හරි. මම පොඩක් මේක පෙන්නන්නම් ඊට පස්සේ ලියමු ඈ. ඉස්සෙල්ලා බලා ගන්න බෝඩ් එක. දැන් අපිට අන්නවා ළමයි 1 කියන සංඛ්‍යාව ගත්තොත් බෝල 1යි නෙමෙයි. ඔය බෝල එකක් ඇදලා ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. ඒක වටේ නේ. හරියටම ත්‍රිකෝණයක් ඇඳ හැකි ළමයි. එහෙනම් කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාවත් 1යි. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාවත් කීයද? ඈ කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාවත් කීයද? ඈ ඒ බෝල එකක් ඇඳලා සමචතුරස්‍රයක් අඳින්නත් පුළුවන්. ත්‍රිකෝණයක් අඳින්නත් පුළුවන්. කුඩාම සමචතුරස්‍ර සංඛ්‍යාවත් ඇහුවොත් ඒත් එන්නේ 1. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවත් ඒත් එන්නේ 1. අමතක වෙන්න බෑ. හරි. ඊට පස්සේ තමයි අපිට හම්බ වුණා බෝල 3ක් ඇඳලා නේ. ඔව් බෝල 3කින් අපිට ඇඳ හැකි මේ ත්‍රිකෝණයක්. බෝල 3කින් ත්‍රිකෝණයක් ඔන්න ඇඳ හැකි. බලන්න පුළුවන් දෙයක් පුළුවන්. මේ බෝල 3ක් ඇඳලා ත්‍රිකෝණයක් ඇඳ හැකිනේ හරිනේ. ඔව්. ඊට පස්සේ අපිට ආවේ බෝල 6කින්. ඔව් බෝල 6කින් ආයි ත්‍රිකෝණයක් ඇඳ හැකි. ඔන්න ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව එන්නේ 6. බෝල 6කින් ත්‍රිකෝණයක් ඇඳ හැකි. ඊට පස්සේ ආයි කීයද අපිට හම්බුනේ කලින් මම ඇදලා පෙන්නුවා මුලින්ම පාඩම මෙතනද පටන් ගද්දී ඈ ඕ 10 හොඳයි. මේකේ තමයි රටාවක් තියෙනවා බලමු රටාව මොකක්ද කියලා. ඔව් බෝල 10කින් බෝල 10කින් හරි බලන්න බෝල 10 නේද? 10යි. ඔව්. බෝල 10ක් ඇඳලා ඒකේ වටේ හරියටම තමයි ත්‍රිකෝණයක් ඇඳ හැකි. කාටද කියන්න පුළුවන් ඊට පස්සේ හම්බ වෙන්නේ කීයද? ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. හරි 1 3 6 10. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් අපිට හම්බ වුණා. ඊට පස්සේ කීයද ඉන්නේ? ඈ බෝල ඔව් මේකෙත් ළමයි එහෙම රටාවක් තියෙනවා බලන්න මේ. දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කෙලින්ම 1යි බෝල 1යි. ඊළඟ එක ගද්දි ළමයි මේකේ ඊළඟ යටපේලියට බෝල දෙකක් දැම්මම මේ යටපේලියට බෝල දෙකක් දැම්මම ඔක්කොම බෝල 3යි. ඊළඟ එක ගද්දි ඕකම ඇඳලා යටපේලියට තව බෝලයක් වැඩි කරන්න. මේකම ඇඳ බෝල 3 යටපේලියට ආයෙ බෝලයක් වැඩි කරන්න. ඉතින් ඔක්කොම බෝල 1 2 3 4 5 6යි. ඊළඟ එක ගද්දි මේකම ඇඳලා ඒකේ යටපේලියට තව බෝලයක් වැඩි කරන්න බෝල එතකොට 3 හින්දා මේකට 4ක් දාන්න. එතකොට ළමයි කීය දෙන්නේ 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි යන්න 10. ඊළඟ එක ගද්දි මේකම ඇඳලා බෝල 10 ඇඳලා ඊළඟ පේලියට තව බෝලයක් වැඩි කරන්න තව බෝල එතකොට තව 5ක් එනවා නේද? ඈ ඔව් 5ක් එනවා. ඒ කියන්නේ ඔක්කොම කීයද බෝල? ඔක්කොම බෝල කීයද මෙතන 15යිද? ඈ තමයි කීයද බෝල ඔක්කොම මේකේ? ඕ 15යි. එහෙනම් ළමයි ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව අපිට හම්බ වෙනවා අන්න කීයද 15. 15 නේ. 15 තමයි ඉන්නේ. කාටද කියන්න පුළුවන් ඊළඟ එකට කීයද එන ත්‍රිකෝණ සංඛ්‍යාව? හොඳයි දැන් රටාවක් තේරෙනවා. ඊළඟ එක ගද්දි ආයෙ බෝල කීයක්ද? මේක මැදලා තව පොල්මක් අඳින්න බෝලයක් වැඩි කරලා ඊට පස්සේ හරිද මෙතන බෝල ළමයි 15යිනේ. 15යි තව පොලිමක් දාන්න යට පෙළියේ බෝලයක් වැඩි කරලා. හරිද බලන්න. ඔව්. මේකේ ළමයි බෝල පුතාලා කීයක් එනවද? තව බෝල මේකට වඩා 6ක් වැඩි. ඒ කියන්නේ 15ට 6ක් දැම්මා නම් ඕ 21 එන්නේ 21. 21 එන්නේ. ඔන්න ළමයි අපිට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යා තවත් හම්බ වෙනවා. තවත් හරි ලිව්වොත් ත්‍රිකෝණ සංඛ්‍යා හම්බ වෙනවා. මෙන්න අපිට හම්බ වෙන මුල්ම හරියේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික මොනවද? 1 3 6 10 15 21. මේකෙත් රටාවක් තියෙනවා මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න බෝඩ් එක දිහා.
දැන් එක කියන්නේ ළමයි ගමත් එකේ ඉලක්කමනේ එන්නේ. නේ එක කියන්නේ එකමයි. හරි. 3 කියන්නේ එකේ ඉඳන් 2 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව. මේ පළවෙනි පොලේ දැන් මේක ගත්තොත් ළමයි එක පොලිමයි බෝල එකයි. මේකේ ළමයි පොලිම් දෙකයි පළවෙනි පොලිමේ බෝල එකයි ඊළඟ පොලිමේ බෝල දෙකයි. 1යි 2යි 3යි. 6 ගත්තොත් ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 6නේ. 6 ගත්තොත් ළමයි පොලිම් 3ක් තියෙනවා බෝල. පළවෙනි පොලිමේ බෝල එකයි. ඊළඟ පොලිමේ බෝල දෙකයි. ඊළඟ පොලිමේ බෝල 3යි. 1යි 2යි 3යි එකතු කරාම 6යි. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තොත් මේ පළවෙනි පොලිමේ බෝල 1යි ඊළඟ පොලිමේ බෝල 2යි ඊළඟ පොලිමේ බෝල 3යි ඊළඟ පොලිමේ බෝල 4යි කී දෙන්නේ 1යි 2යි 3යි 4යි එකතු කරාම අන්න 10 එනවා. ඊළඟ එක ගත්තොත් හරිද? ඔව් පළවෙනි පොලිමේ බෝල 1යි ඊළඟ පොලිමේ බෝල 2යි ඊට පස්සේ 3යි මේ ඊට පස්සේ 4යි ඊට පස්සේ 5යි නේ. රටාවක් වෙනවා මේ 1 2 3 4 5 එකතු කරාම කීයද? 15යි. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තොත් 1 2 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම අන්න 6 6 හරි කියන්නේ 1 2 3 4 5 එකතු කරාම 21යි කියලා එනවා 21යි උතරින් පස්සේ මට කියන්න ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාවට කීයේද කාටද කියන්න පුළුවන් ඊට පස්සේ අපිට හම්බ වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද 21කින් පස්සේ හම්බ වෙන එක කොහොමද ගන්නෙ එකේ ඉඳන් 7 වෙනකන් තියෙන ඉලක්කම් ටික එකතු කරන්න 1 2 3 4 5 6 7 20 කීය දෙන්නේ ඈ 28යි 28යි හරිද ඔව් ඊළඟ එක ගද්දී එකේ ඉඳන් 8 වෙනකන් තියෙන ඉලක්කම් ටික එකතු කරා නම් හරි 5 6 7 8 කීය දෙන්නේ ඈ තකලා කියන්න තව 8ක් එකතු කරොත් කීයද හරි එකේ ඉඳන් 7 වෙනකන් එකතු කරාම 28යි ඕකට තවත් 8ක් එකතු කරොත් 30 කීයද ඈ 36යි හොඳයි 36යි මට කියන්නේ ඊළඟට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද ඊළඟට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව ඉක්මන් කරමු එකේ ඉඳන් එකතු කරන්න 9 වෙනකන් තියෙන ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 කීය දෙන්නේ ඈ ඔව් 36ට තවත් 9ක් එකතු වුණාම ඔව් 45යි තේරුණාද රටාව ඈ 45යි ඔව් තව එකක් ඔන්න ලියලා දෙන්නම් ඊට පස්සේ හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද ඈ එකේ ඉඳන් එතකොට 10 වෙනකන් ඔය 1 2 3 4 5 6 7 8 9 10 වෙනකන් තියෙන ඉලක්කම් වල එකතුව එන්නේ ළමයි 55යි කියලා 55යි ඔන්න රටාව ඔන්න ළමයි අපිට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යා මෙන්න මේ සංඛ්‍යා අපිට පිට මගින් නැත්තම් බෝල මගින් හොඳයි ඊට පස්සේ ඔව් 66 එන්නේ හරි රටාවක් තේරෙනවා දැන් ඊට පස්සේ ළමයි අපිට කොහොම දිගටම එහුව හැකි ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද හම්බ වෙන්නේ කියලා එතකොට මම මෙන්න මේ ලිව්ව ත්‍රිකෝණ සංඛ්‍යා පිට මගින් නිරූපණය කරොත් මේ වගේ බෝල මගින් අපිට ඒක වටේ ත්‍රිකෝණයක් ඇඳ හැකි හරියටම අන්නේ සංඛ්‍යාව වලට අපි කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. තේරෙනවද? ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා? ඈ? තේරෙනවා. හොඳයි. එහෙනම් අපි මෙහෙම ලියමු. ත්‍රිකෝණ සංඛ්‍යා කියලා දැම්මද මාතෘකාව? දැම්මා. හරි. ලියන්න යටින් මෙහෙම ඉස්සෙල්ලාම මම කියන එක ලියන්න. සංඛ්‍යාවක් තිත් මගින් නැත්නම් බෝල මගින් නිරූපණය කර සංඛ්‍යාවක් තිත් මගින් නිරූපණය කර මාතෘකාව දැම්ම ත්‍රිකෝණ සංඛ්‍යා දැන් මම කියන එක ලියලා ඉන්න ඊට පස්සේ තමයි මම මේ ලිව්ව ටික ලියන්න ඕනේ සංඛ්‍යාවක් තිත් මගින් නිරූපණය කර එය වටා සංඛ්‍යාවක් තිත් මගින් නිරූපණය කර එය වටා
ත්‍රිකෝණයක් ඇඳිය හැකි නම් ඒ වටා ත්‍රිකෝණයක් ඇඳිය හැකි නම් ත්‍රිකෝණයක් ඇඳිය හැකි නම් ත්‍රිකෝණයක් ඇඳිය හැකි නම් සංඛ්‍යාවක් තිත් මගින් නිරූපණය කර ඒ වටා ත්‍රිකෝණයක් ඇඳිය හැකි නම් එම සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලෙස එම සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. එම සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. හොඳයි. දැන් හැමෝම මෙහෙම ලියන්න පටන් ගන්න. එකේ ඉඳන් පටන් අරන් 1 3 6 10 15 ඔහොම මේ ටිකත් අඳින්න ඕනේ. ඉස්සරහින් එහෙම ලියන්නත් ඕනේ. ඊට පස්සේ ළමයි ඔතනින් පස්සේ අපි මේ අඳින්න යන්න එපා. මේ ටිකත් ඊට පස්සේ යටින් යටට ලියා ගන්න. 28 36 45 55 මේ විදිහටම ලියන්න. මේක යටින් යටට මේ ටිකේ ළමයි මෙහෙම ඇඳලා ත්‍රිකෝණ ඇඳලා පෙන්නන්න. හරි ආයි දිගටම ත්‍රිකෝණ අඳින්න මාරුයි බෝල ගොඩක් අඳින්න බෑ උතනින් පස්සේනේ. එහෙම ඕනේ නෑ. මේ ටික විතරක් බෝල ඇඳලා පෙන්නන්න. ත්‍රිකෝණ ඇඳලා 1 3 6 10 15 21. ඉතින් පස්සේ 28 36 45 55 ඒ ටිකක් ලියා ගන්න මේ විදිහටම යටින් යටට ලියන්න. ඒවට මෙහෙම අඳින්න අවශ්‍ය නෑ. හරි මේ ටික කොහොම ලියලා ඉස්සරහින් මෙහෙමත් ලියලා ඒක යටින් ආයි මේ තුනක් මේ හතරක් කොහොම ලියා ගන්න. හරි ඉවරද?
ඉක්ම කරන්න. ඉවරයිනේ. ඉවරද හැමෝම මේ ටික? හරිද? ඉවරද ලියලා ඇඳලා මේක යටින් අර ටිකක් ලිව්වද? ඉවරයි. එහෙනම් දැන් අපි ලියාගමු අපිට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික පිළිවෙලට කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව ඒකනේ. හරි. අපි ලියාගෙන යමු 1 3 6 10 සමානතා ත්‍රිකෝණ සංඛ්‍යා කියලා දාලා. හරිද? 1 කමාවක් දාන්න 3 කමාවක් දාන්න 6 කමා 10 ඊට පස්සේ හරිද? මේක පොඩි රටාවක් තියෙනවා. ඒකත් මම පොඩ්ඩක් විතරම තමයි පෙන්නන්නම්. ඒ රටාව ඕන පොඩ්ඩක් බලාගන්නකො. ත්‍රිකෝණ සංඛ්‍යා ඔන්න බලන්න 1 3 6 10 15 21 28 36 නේ. හරි ඉක්මන් කරන්න ඉවර නැහැ කියලා මම මේ ටික ඉවරයි නේද? මේ ටික ඉවරයිනේ. මේ ටික තමයි ඉවරනේ හැමෝම. මේ ටික ඉවරද? මේ ටික ලියන් ඉවරද? මේක ඉවර ළමයි ඉක්මනට මේ ටික ලියන්න ඕනේ අදින් ඉවරට. ඒත් නෑ. ඉක්මන් කරන්න. මේ ටික ලියලා ඉවර වෙලා ඒක යටින් ආයි මේ ටික ලියාගෙන ගියා නම් හරි. හරි ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික පිළිවෙලට ඔහොම ලියාගෙන යමු. මම කරන්නේ. ඔක්කොම ලියලා ඉවරයිද? ඉවරයි. දැන් ඉවරයි නේ. හරි. හරි. ඉවරයිද හැමෝම දැන්? මේ ටිකත් ඉවරද? හරි. මම මෙතන ලියන්න ගියේ තමයි අපිට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික ඊට පස්සේ ලියන්න ත්‍රිකෝණ සංඛ්‍යා කියලා දාලා 1 3 6 කොට බලා ගන්න ඉස්සෙල්ලාම 36 ඊට පස්සේ 45 ඊට පස්සේ ආයෙ 50 කියන්නේ 45 55 ඉස්පේරියක් දාන්න දිගටම අපිට හම්බ වෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩක් ඉස්පේරියක් දාන්න ඕනේ. දැන් මෙතන පොඩි රටාවක් මම පෙන්නන්න ළමයි බලා ගන්න. දැන් එක මේ මම මේ ලිව්වේ අපිට හම්බ වෙන ත්‍රිකෝණ සංඛ්‍යා. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව එක ඊට පස්සේ 3 6 10 15. දැන් මේකේ පොඩි රටාවක් වන්නවා පෙන්නන්න හදන්නේ. මේ එක වෙන පාටකින් ලියා ගත්තා නම් හොඳයි ඈ. ඔව් එකට කීයක් එකතු කරාමද ළමයි 3 එන්නේ? එකට දෙකක්. එකතු කරාම 3යි. 3ට කීයක් එකතු කරාමද 6 එන්නේ? 3ට කීයක් එකතු කරාමද 6ක් එන්නේ? 3ට 3ක් හොඳයි. 6ට කීයක් එකතු කරාමද 10ක් එන්නේ? 6ට 4ක්. 6ට 4ක්. එකතු කරාම 10යි.
10ට ළමයි කීයක් එකතු කරාමද 15 වෙන්නේ? ඈ? ගමිත කීයක්ද? 10ට 5ක්. නේ? 5ක් එකතු කරාම. 15ට කීයක් එකතු කරාමද ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව? 15ට 6ක් එකතු කරාම තමයි එන්නේ 21. දැන් ඔයගලන්ට මේ රටාවක් පේනවා මේ. මෙතන 2යි මෙතන 3ක් එකතු වුණා ඊට පස්සේ 4ක් එකතු වුණා ඊට පස්සේ 5ක් එකතු වුණා අන්න ඊට පස්සේ 6ක් එකතු වුණා එහෙනම් ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගද්දී 7ක් නේද එකතු කරන්න ඕනේ දෙක රටාවේ 21ට 7ක් එකතු කරාම හරි 28 එනවා ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගද්දී ආයි එකතු කරන්න ඕනේ 8ක් නේ නේ 28ට 8ක් එකතු කරාම 36 එනවා ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගද්දී එහෙනම් 9ක් නේ එකතු කරන්න ඕනේ 36ට 9ක් එකතු කරාම 45යි. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගද්දී 45ට 10ක් එකතු කරන්න ඕනේ 55යි. මට කියන්න ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගද්දී 55ට කීයක්ද එකතු කරන්න ඕනේ? 11ක්. හොඳයි. 55ට 11ක් එකතු කරාම ඔන්න ළමයි ඒකත් මම ලියන්නම්. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 55ට 11ක් එකතු කරාම 66යි කියලා එනවා. දැකද? 66යි. ඊට පස්සේ ආයි 12ක්. නේද? ඊට පස්සේ ආයි 13ක් අන්න රටාව. එහෙම ලියා ගන්න. හරි දැන් මේක ඔයගොල්ලෝ නිල් පෑනෙන් ලියන් ගියා නම් මේ ඊතල දාලා 2ක් 3ක් 4ක් කොහොම එකතු වෙන එක වෙන පාටකින් රතු පෑනෙන් හරි ලියා ගන්න ඕනේ. හරිද? හරිද? ඉවරයි. අපි දැන් එහෙනම් ළමයි අභ්‍යාස වලට එමු. හැමෝම ලියලා ඉවරද? හරි. ටක් ගාලා එහෙනම් අපි ගමු ටියුට් එක හෝ අච්ච පොත ඉක්මන් කරන්න homework වලට දෙන්නම් ගණන් කිහිපයක්. ඉවරයිද? ඔව් ඉවර ළමයි මම අහන්නේ මේක අනිත් කට්ටිය ඉවර කරගන්න ලියලා හැමෝම දැන් දාන්න ළමයි 14 4 අභ්‍යාසය 14 අභ්‍යාසය අච්චු පොතේ හරි ටියුට් එකේ හරි අච්චු පොතේ නම් පිටු අංක 33 දෙවෙනි අච්චු පොතනේ හරි 14 අභ්‍යාසය හම්බුණාද 14 අභ්‍යාසය තියෙන්නේ 33 පිටුවේ යටම 14 පෙරලා ගත්තද ඔක්කොම 14 අභ්‍යාසයේ ටක් ගාලා දාන්න 14 අභ්‍යාසයේ හම්බුණාද පුතාලා ඔක්කොටම 14 අභ්‍යාසය හම්බුණාද හම්බුණා ඔව් අච්චු පොතේ නම් 33 පිටුව ටියුට් එකේ තියෙනවා 14 අභ්‍යාස ඉක්මන් කරන්න හරි හරි දැන් අපි එහෙනම් කරන්න පටන් ගමු ඔව් ප්‍රශ්නේ ලියන්න එපා ප්‍රශ්න අංකේ දාන්න හරි පළවෙනි ප්‍රශ්න අංකේ 1 හම්බුණා 1 දින දර්ශකයක ජනවාරි මාසයේ දින දක්වා ඇති පිටුවේ ඇති සංඛ්‍යා වලින් සම චතුරස්‍ර සංඛ්‍යා මොනවද කියලා අහනවා ජනවාරි මාසයේ අපි ගත්තොත් දන්නවා නේද 1 ඉඳන් 30
31 වෙනකන් දින තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31. ඔන්න ඔය දින වලින් අපෙන් අහනවා සම චතුරාර්ය සංඛ්‍යා මොනවද කියලා. 1 ඉඳන් 31 වෙනකන් නේද? ඔව් 1 සිට 31 තෙක් තියෙන සංඛ්‍යා වලින් හම්බ වෙන සම චතුරාර්ය සංඛ්‍යා බලන්න කියන්න මොනවද කියලා ළමයි. සකාල කියන්නේ. උත්තරයක් දාන්න බලන්න 1 ඉඳන් 31 තෙක්. නේ 31 තෙක් තියෙන සංඛ්‍යාවල අපිට හම්බ වෙන සම චතුරාර්ය සංඛ්‍යා මොනවද? ඈ 1 හොඳයි 1 හරි ඊට පස්සේ හසිදු හොඳයි 4 ඊට පස්සේ 9 හරි සම චතුරාර්ය සංඛ්‍යා අහන්නේ ඊට පස්සේ අනිත් කට්ටිය කීයද 16 නෙත්මි හොඳයි 1 4 9 16 හොඳයි 25 ඔන්න ඊට පස්සේ ආයි 36 නේ 36 ලියන්න එපා. එක ඕනේ එක ලියන්නත් ඕනේ. එක මේ එක සම චතුරාර්ය සංඛ්‍යාවක් නේ. කුඩාම සම චතුරාර්ය සංඛ්‍යාව 1. හරි 1 සිට 31 තෙක් තියෙන සංඛ්‍යාවල තියෙන සම චතුරාර්ය සංඛ්‍යා ලිව්වොත් 1 4 9 16 25. 36ත් සම චතුරාර්ය සංඛ්‍යාවක්. හැබැයි 36 අපේ කැලෙන්ඩරේ නේ. මේ 31 තෙක් තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ලියන්න ඕනේ. සම චතුරාර්ය සංඛ්‍යා එක් වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි හතර වරක් 4 16යි පස් වරක් 5 25යි හරිනේ හොඳයි මම කරන්න ප්‍රශ්නාංක 2 හරි ලියු ළමයි ඉන්නවද 1 සිට 100 තෙක් 1යි 100යි ගන්න පුළුවන් එතකොට 1 සිට 100 තෙක් ඇති සම චතුරාර්ය සංඛ්‍යා ලියුම් බලන්න ටක් ගාලා කියන්නේ ටක් ගාලා මාත් එක්කම 1 සිට එකකින් පටන් ගන්න 1 සම චතුරාර්ය සංඛ්‍යාවක් 1 ඊට පස්සේ 4 9 16 නේ 4 වරක් 4 16යි 5 වරක් 5 25යි ඊට පස්සේ 6 වරක් 6 හොඳයි 36යි 7 වරක් 7 49යි 8 වරක් 8 64යි 9 වරක් 9 81යි 10 වරක් 10 අන්න 100යි 1 සිට 100 තෙක් කිව්වහම 1යි 100යි ගන්නත් පුළුවන් 1 සිට 100 තෙක් තියෙන සියලුම සම චතුරාර්ය සංඛ්‍යා ඔන්න ලිව්වා නෙත් මේ ලිව්වද හරි 1 සිට 100 තෙක් තියෙන සියලුම සම චතුරාර්ය සංඛ්‍යා ටික අහලා තියෙනවා ප්‍රශ්නාංක 3 ඉක්මන් කරන්න විදුල හරිනේ හොඳයි ප්‍රබෝධා 81 ඊට පස්සේ 100 1 සිට 100 තෙක් කිව්වහම 100ක් ගන්න ඕනේ එකක් ගන්න ඕනේ හරිද හරි ප්‍රශ්නාංක ඉක්මනට 3 ලියන්න උත්තර 50ත් 150ත් අතර කිව්වොත් 50යි 150යි ගන්න බෑ කොහොමත් නේ කොහොමත් මේ දෙක සම චතුරාර්ය සංඛ්‍යා වෙන්නේ නැහැ නේ 50යි 150යි 50ත් 150ත් අතර 50ට වැඩි 150ට අඩු තියෙන සම චතුරාර්ය සංඛ්‍යා ඔක්කොම ලියන්න ඕනේ 50ට වැඩි කිව්වහම අන්න 64 ඉඳන් ලියාගෙන යන්නයි තියෙන්නේ 50ට වැඩි 64 නේ 8 වරක් 8 81 9 වරක් 9 10 වරක් 10යි 100යි 11 වරක් 11 121යි 12 වරක් 12 144යි නේ ඔව් 150ට අඩු අන්න ඔය ටික තමයි එන්නේ 150ට අඩු 50ට වැඩි සම චතුරාර්ය සංඛ්‍යා ටික ලියන්නලු. හරි නේද? 64 81 100 121 144 ලේසියි අමාරු නෑ. 50ට වැඩි 150ට අඩු සම චතුරාර්ය සංඛ්‍යා ලියන්න ඕනේ. ඉවරයිද?
හරි. ප්‍රශ්නාංක 4. ලේසි ඔය වගේ ගණන් එනවා විභාගෙට. 4ත් බලන්න ටක් ගාලා. බිඳුවත් 6ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා එකතු කරන්නලු. බිඳුවත් 6ත් අතර පිහිටි බිඳුවට වැඩි 6ට අඩු ඔත්ත සංඛ්‍යා එකතු කරන්න. ඔත්ත සංඛ්‍යා මතකද? 1 3 ඔත්ත සංඛ්‍යා. ඔත්ත සංඛ්‍යා 1 3 5 එකතු කරන්න. බිඳුවත් 6ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා වෙන්න. ඔත්ත සංඛ්‍යා 1 3 5නේ. පුතේ එකතු කරාම කීයද? 1 3 5. 1යි 3යි 4යි 4යි 5යි කීයද එන්නේ? 9 එන්නේ. 9 යන්න. 9යි. බිඳුවත් 6ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා එකතු කරන්න. ඔන්න එකතු කරා. ලැබෙන අගය සම චතුරාස්‍ර සංඛ්‍යාවක් වන්නේදයි සොයන්න. ඔව් 9. 9 පුතේ සම චතුරාස්‍ර සංඛ්‍යාවක්. ඔව් ලියන්න. ඔව් සම චතුරාස්‍ර සංඛ්‍යාවකි. මේ 9 සම චතුරාස්‍ර සංඛ්‍යාවකි. සම චතුරාස්‍ර සංඛ්‍යාවකි. හරි. පස්වෙනි ගානත් ඒ වගේ ටක් දාලා කරන්න. එතකොට ඒ අභ්‍යාසය ඉවරයි. අමාරු නෑ. ඉක්මනට කරමු. පස්වෙනි ගානත් කරන්න. ඉවරයි. හොඳයි. පස්වෙනි ගානත් ඉවරලා ළමයි ඉන්නවත් තව. පස්වෙනි ගානත් ඉවරලා ළමයි ඉන්නවත් තව. දිදුල ඉවරයි. ඔක්කොම ටික ඉවරයි. හොඳයි. ඒකත් ලේසි අර වගේ. බිඳුවත් 10ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා එකතු කරන්න. බිඳුවත් 10ත් අතර 1 3 5 7 9 ඔන්න බිඳුවට වැඩි 10ට අඩු ඔත්ත සංඛ්‍යා ඔන්න 1 3 5 7 9 ඔත්ත සංඛ්‍යා මතකයිනේ නේ. ඔව්. බිඳුවත් 10ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා 1 3 5 7 9 එකතු කරන්න. කීයද දෙන්නේ? 1යි 3යි 4යි 4යි 5යි 9යි 9යි 7යි 16යි 16යි 9යි 25යි 25යි 25 දෙන්නේ දිනුක 1යි 3යි 4යි 5යි 9යි 9යි 7යි 16යි 16යි 9යි 25යි 25 දෙන්නේ එකතු කරාම බිඳුවත් 10ත් අතර පිහිටි ඔත්ත සංඛ්‍යා ඔක්කොම එකතු කරාම 25 දෙන්නේ. ඔව්. අපෙන් අහනවා ලැබෙන අගය සම චතුරාස්‍ර සංඛ්‍යාවක් වන්නේදයි සොයන්න. ඔව් 25 සම චතුරාස්‍ර සංඛ්‍යාවක් තමයි. නේ? ලියන්න. ඔව් සම චතුරාස්‍ර සංඛ්‍යාවකි. මට කියන්නේ ගණන් පහම හැමෝටම තේරෙනවද අභ්‍යාස මාලාවේ අපි දැන් හදපු සම චතුරාස්‍ර සංඛ්‍යාවකි. නේ? 25 සම චතුරාස්‍ර සංඛ්‍යාවක්. හරි. තේරෙනවා. හරි. දැන් ඔය ගණන් ටික තේරුණා නම් අපි එමු ඊට පස්සේ ඒ අභ්‍යාස ඉවරයිනේ. හැමෝම ළමයි එන්න 14 5 අභ්‍යාසයට. දාහතරේ පහේ අභ්‍යාසය කරමු. මේ ඉවරයි. හොඳයි. දැන් හැමෝම ළමයි 14 5 අච්ච පොතේ නම් පිටු අංක 35 දාන්න 14 5 අභ්‍යාසය. ප්‍රශ්න අංක 1 අච්ච පොතේ නම් පිටු අංක 35 14 5 අභ්‍යාසය. දාහතරේ පහ අභ්‍යාසය.
14 5 අභ්‍යාසය. හරිද? පටන් ගත්තද? 1. හරි. ඒකේ අර තිත් සටහන දීලා තිනවා මේ බෝල හිස්තැන් පුරවන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් නිරූපණය කිරීමට ඇද ඇති අසම්පූර්ණ තිත් සටහනක් රූපයේ දැක්වා ඇත බෝල සටහනක්. මෙම සටහන සම්පූර්ණ කර අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාවේ විශාලත්වය හොයන්නත් ඕනේ. අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාවේ කීයද? එයා හොයාගත්තද හැමෝම? බලන්න කීයද එන්නේ කියලා. හොයාගත්ත නම් දාන්න කීයද කියලා ත්‍රිකෝණ සංඛ්‍යාව ඔය කීයද තියෙන්නේ. බෝල ටික ඇඳලා ගණන් කරලා දැන් මෙහෙ ගියෝන්න. ත්‍රිකෝණයක් වෙන විදියට. තාම නැත්නම් කවුරුත් හොයාගත්තේ? ළමයි. ඔතන ඔය ඇඳලා තියෙන්නේ කීවෙනි ටික කියන්නේ මොකක්ද ඔය ත්‍රිකෝණ සංඛ්‍යාව? කීයද? 21. රෂි හරිද ප්‍රබෝධා? ඔව් 21 අනිත් කට්ටිය හොයාගත්තද? ඔතන ඔය තියෙන ළමයි ඔව් 21 නේද? 21 හොඳයි. හරි බලමු. ඔන්න හිස්තැන් පුරවන්න මෙතන එක බෝලයක් එනවා. මේකේ බෝල 4යි, බෝල 6යි, බෝල 5යි, බෝල 4යි. එහෙනම් මේකේ බෝල 3යි, මේකේ බෝල 2යි, මේකේ බෝල 1යි. හරි ගණන් කරලා ඕනනම් දාන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21. ඕ 21. මේ ත්‍රිකෝණ සංඛ්‍යාව 21. 21 නේ? 21 හොඳයි. හරි දැන් ප්‍රශ්නාංක දැන් කරන්න යන්න එපා. ප්‍රශ්නාංක දෙක ඉඩ තියන්න ටක් ගාලා පිටු භාගයක් යයිද? ප්‍රශ්නාංක දෙක ඉඩ තියන්න. ප්‍රශ්නාංක දෙක ගෙදරදී හෝම්වර්ක් කරන්න ඉඩ තියාගන්න. පිටු භාගයක් නේ? හරි. ඉඩ තියලා ප්‍රශ්නාංක 3 දාන්න. ප්‍රශ්නාංක දෙකට ඉඩ තියන්න. ඔබ ලියලා අර විදියට මේ ඉතුරු ඒවා පුරවන්න ඕනේ දිගටම. හරි. ප්‍රශ්නාංක දෙකට පිටු භාගයක් විතර ඉඩ තියලා ප්‍රශ්නාංක 3 දැන්ක දාලා කරන්න. කුඩාතම ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? මම කලිනුත් කිව්වා කීයද? කුඩාතම ත්‍රිකෝණ සංඛ්‍යාව ළමයි කීයද? පොඩිම ත්‍රිකෝණ සංඛ්‍යාව ඕ 1. හොඳයි. 1 1 විදුල හරි. රශි හොඳයි. මේ 1 එන්නේ 1. හත් ගාලා ලියන්න 1. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව 1. ප්‍රශ්නාංක 4. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ත්‍රිකෝණාකාර තිත් සටහකින් නිරූපණය කළ විට යටම පේළියේ තිත් 11ක් තිබුණි. යටම පේළියේ ළමයි තිත් 11ක් තිබ්බලු. එම ත්‍රිකෝණ සංඛ්‍යාව කුමක්ද? එහෙනම් දැන් ටක් ගාලා මතක් වෙන්න ඕනේ යටම පේළියේ තිත් 11ක් තියෙනවා නම් ඊට උඩ පේළියේ තිත් 10ක් තියෙනවා. නේ? ඊටත් උඩ පේළියේ තිත් 9ක් තියෙනවා. මතකයි අඳින්න යන්න එපා. මේ වගේ අඳින්න එපා. උදේ යටම පේළියේ තිත් 11ක් තිබ්බනම් නේ ඊට උඩ පේළියේ තිත් කීයක් තියෙන්න ඕනේද? 10යි. ඊට උඩ එකේ තිත් 9යි. උඩ එකේ ආයි 8යි. කොහොම ගිහිල්ලා පළවෙනි පේළියේ තිත් 1යි නේ ඉන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ ඕකේ අගය හොයන්න පළවෙනි පේළියේ තිත් 1යි. ඊළඟ පේළියේ තිත් 2යි. ඊළඟ පේළියේ තිත් 3යි. මේ බෝල 4යි. ඊට පස්සේ බෝල 5. බෝල 6යි ඊළඟ පේළියේ. බෝල 7යි. ඊළඟ පේළියේ බෝල 8යි. ඊළඟ පේළියේ බෝල 9යි. ඊළඟ පේළියේ බෝල 10යි. යටම පේළියේ බෝල 11යිලු තියෙන්නේ. එහෙනම් මට කියන්න ඔතනින් ඔය නිරූපණය කරන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? මෙන්න මේ බෝල ටිකේ එකතුවනේ. මේ ටික එකතු කරා නම් හරි. උඩම් පේළියේ තිත් 1යි, ඊළඟ පේළියේ තිත් 2යි, ඊළඟ පේළියේ තිත් 3යි, මේ 4යි, මේ 5යි, 6යි, 7යි, 8යි. ඔහොම ලොකු ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්නේ තව. මීටත් වඩා ලොකු ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්නේ යටම පේළියේ තිත් බෝල 11ක් තිබ්බලු. මට කියන්න සංඛාර මේ ටික එකතු කරාම කීයද එන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවේ විශාලත්වය? 1 2 3 4 5 6 7 8 9 10 11. එකතු කරාද හැමෝම 60 කීයද? හරි 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 6යි 21යි 7යි 28යි 28යි 8යි 36යි 36යි 9යි 45යි 45යි 10යි 55යි 55යි 11යි 60 55යි 11යි 60 එත්මි 6යි 66යි 66යි
තනුජ ඔව් 66යි නේ 66 ත්‍රිකෝණ සංඛ්‍යාවක් මතක හිටිය ඕගොල්ලන්ට. හරිද? හරි. ප්‍රශ්නාංක එන්න අන්තිම එක එකත් හදලා අපි අවසන් කරමු ක්ලාස් එක අද. ප්‍රශ්නාංක ළමයි 5. ප්‍රශ්නාංක 5. දෙක ගණනයේ ලැබුණු ත්‍රිකෝණ සංඛ්‍යා අතුරින් ඒ කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා ඔයගොල්ලන්ට මතකයි නේද? ඔය ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද? ඈ ඔව් 1 3 6 10 මේ 15 මතකයි 21 28 26 හරි ඔය වගේ මතකයි ත්‍රිකෝණ සංඛ්‍යා. ඔව් මොකක්ද කියන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යා අතුරින් එක ළඟ ඇති ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරන්න පුළුවන්. දාලා එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරන්න 1යි 3යි එකතු කරොත් කීයද? 1යි 3යි ඔව් 4යි. ඊට 3යි 6යි එකතු කරන්න 3යි 6යි එක ළඟ තියෙන්නේ. ඈ ඕ 9යි. හරි 6යි 10යි එකතු කරන්න අන්න පොඩි රටාවක් වෙන 6යි 10යි 16යි දැක්කද මේ? ඔව් 10යි 15යි එකතු කරොත් 25යි. මොකක්ද දෙන්නේ? ඈ එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම 15යි 21යි යන්නේ එකතු කරාම 36යි. මට කියන්න මොකක්ද දෙන්නේ? මොන සංඛ්‍යාද දෙන්නේ? ඈ ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියාගෙන ගිහිල්ලා එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම මට කියන්න මොනවද එන සංඛ්‍යා මේවා. මේ 4 9 16 25 කියන්නේ මොන සංඛ්‍යාවද? ඕනම එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාව මොකක් වෙනවද? ඈ ආයෙත් එකතු කරලා බලන්න තව ඕන්න. නේද? මොකක්ද දෙන්නේ? කියන්නේ කො? ඕනම එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාව මොකක්ද මේ 4 9 16 25 මොනවද මේ? සමචතුරස්‍ර සංඛ්‍යාවක් එන්නේ. මේවා සමචතුරස්‍ර සංඛ්‍යා මේ ප්‍රශ්නාංක 5 ඉක්මන් කරන්න. හරි ඔහොම ලියලා එකතු කරලා බලන්න ටක් ගාලා ඔහොම. හරි ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියාගෙන ගිහිල්ලා ඔහොම එක ළඟ තියෙන එකතු කරන්න 1යි 3යි 4යි 3යි 6යි 9යි 6යි 10යි 16යි 10යි 15යි 25යි 15යි 21යි 36යි නේ හරි ඊට 21යි 28යි 49යි හරි 28යි 36යි 64යි ඔය දැක්කද මොනවද එන්නේ ඈ සමචතුරස්‍ර සංඛ්‍යා එන්නේ ඕ කියන්න මෙහෙම සමචතුරස්‍ර සංඛ්‍යා එන්නේ ඕනම එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාවක් වෙනවා නේද? පැහැදිලිද? ඕනම එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවක්. මට කියන්නේ මේ ගණන් පහ තේරුණාද? ඒ කියන්නේ දෙවෙනි ගාන කරන්න ඕනේ homework කරන්න ඉඩ තිබ්බ නේද? ඊටු ගණන් ටික හරියට තේරුණාද? ඔව් මෙතන ලියන්න ඕනේ ඔව් කියලා උත්තරේ නේද? එවිට ලැබෙන සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාවක් වේද? ඔව්. එක ළඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරන විට ලැබෙන සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාවක් තමයි එන්නේ. ඔව් උත්තරේ ඔව්. හරි. මෙහෙම ලියාගත්තද හැමෝම ඉවරද? හරි දැන් උතනින් ළමයි එතකොට සංඛ්‍යා වර්ග ඉවරයි ඈ. මොකද? 28යි පුතේ 28යි 36 තියෙන්නේ මෙතන. 28 ගාවට 36 නේ එන්නේ 28යි 36යි එකතු කරාම 64ක් එනවා. ප්‍රබෝධ හරි නේද? 28 ඊට පස්සේ 36 තියෙන්නේ. ප්‍රබෝධ හරිද ඒක?
28යි 36යි තියෙන්නේ. 36 31 නෙමෙයි 36 තියෙන්නේ. 36 තමයි ත්‍රිකෝණ සංඛ්‍යාව 31 නෙමෙයිනේ. හරි. හොඳයි. ඒක හරි ඈ. ඔව් ඈ. හරි. එහෙනම් ළමයි හෝම්වර්ක් වලට අර මම දුන්න දෙවෙනි ගාන හදන්න ඕනේ. ලබන සතියේ ක්ලාස් එකෙන් එන හැමෝම හරි. හොඳයි. උසන්නයි ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න හෝම්වර්ක් එක කරන්න.